මහා කාරුණිකන්නාතං නෙය්‍ය සාගර පාරගුං වන්දේ නිපුණ ගම්භීර විචිත්‍රණය දේශනං විජ්ජාචරණ සම්පන්නා යේන නීයන්ති ලෝකතෝ වන්දේ නමුත්තමන් ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං සීලාදී ගුණ සම්පන්නෝ ඨිතෝ මග්ග ඵලේසුයෝ වන්දේ ආර්ය සංඝන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික පින්වත්නි අද මේ පින්වතුන් මේ නිවසට එකතු පහදු වෙලා ඉන්නේ උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට බුදුවන පදයක් අහනවා කියලා කියන්නේ ඊටාම දුර්ලභ කාරණාවක්. ඒක මම ඊයේත් මේ පින්වතුන්ට දේශනා කරා. මේ වගේ කාලයක ලොවක් වැඩි පැත්තකට යන කාලයක ඊටාම සුළු පිරිසකට පමණයි මේ නිවැරදි ධම්ම මාවත තුලට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒක හොඳට ධර්මයේ තුල දේශනා කරනවා පින්වත්නි. ඉතින් මේ පින්වතුන් අද මේ විදිහට එකතු පහදු වෙලා එන නිසා මම අද කල්පනා කරා මේ පින්වතුන්ගේ බල ධර්මයන් පිළිබඳව පොඩි දේශනාවක් කරන්න. පින්වත් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාශික ධර්ම දේශනා කරද්දී ඒ 37න් පහක් තමයි පංච බල ධර්ම කියලා කියන්නේ. ඒ පංච බල ධර්මම පංච ඉන්ද්‍රිය ධර්ම වශයෙන් පෙන්වම් කරනවා. නමුත් අපි අද මෙතන කතා කරන්න සූදානම් වෙන්නේ පංච බල ධර්මයන් පිළිබඳව. මොනවාද මේ පංච බල ධර්මයන් කියලා කියන්නේ? පින්වත්නි පළවෙනි කාරණා තමයි බල ධර්ම පහෙන් සද්ධාව. දෙවෙනි කාරණා තමයි වීරිය. තුන්වෙනි කාරණා තමයි සතිය. හතරවෙනි කාරණා තමයි සමාධිය. පස්වෙනි කාරණා වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ප්‍රඥාව කියන එක. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ කොටස් පහ පින්වත්නි පංච බල ධර්මයන් වශයෙන් හඳුන්වනවා. මේ බල ධර්මයන් පහ තමන්ගේ ජීවිතවල තියෙනකොට තමන්ට වර්ධින්න හේතුවක් නැහැ. මේ බල ධර්මයන් පහ තමන්ගේ ජීවිතවල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒක නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ නිවන් මාවතේ අංග පහක්. මේ සත්‍තිස් බෝධිපාශික ධර්මම ගැන කියලා තිබුණාට පින්වත්නි මේ කොටස් කීපයක් නේ තියෙන්නේ. මේකෙන් මේ එක කොටසක් හරියට කරගත්තොත් නිවන් මාර්ගට යා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ හැමතැනම තියෙන්නේ එකම නිවනක් ගැන දේශනා වෙච්ච දේශනාව. ඉතින් මේ නිවන අවබෝධ කරගන්න නම් අපි මේ මාවත දිගේ යන්න ඕනේ. අපිට වෙන පාරක් නැහැ. වෙන මාවතක් නැහැ. කොච්චර මාවත් තිබුණත් ඒ හැම මාවතක්ම නිරයගාමී වෙන මාවත් අවසානයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ නිර්මල මාවතේ ගියොත් පමණයි ඔබටත් මටත් නිවන් අවබෝධ කරගන්නට ලැබෙන්නේ. එහෙම නැති වුණොත් ඒ නිවන අපෙන් තව බොහෝ දුර ඈත යනවා. අපි මේ කාරණාම් පිළිබඳව එකින් එක විමසලා බලමු. බලමු පින්වත්නි සද්ධාව කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ගොඩාක් ගැඹුරට යන්න අවශ්‍ය නැහැ. මොකද්ද මේ සද්ධාව කියලා කියන්නේ? නොඑක ආකාරයේ නොඑක තැන්වල නොඑක දේශනාවන් තියෙනවා. නමුත් අපි සාමාන්‍ය විදිහට තේරෙන විදිහට යමක් අවබෝධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන විදිහට විතරක් අපි කතා කරමු.
සද්ධාව පින්වත්නි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මොනවාද ඒ කොටස් දෙක? අමෝලිකා සද්ධාවත් ආකාරවතී සද්ධාවත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. මොකද්ද මේ අමෝලිකා සද්ධාව? මොකද්ද මේ ආකාරවතී සද්ධාව? පින්වත්නි අමෝලිකයි කියලා කියන්නේ මුලක් නැහැ. මුලක් නැහැ ඒ සද්ධාවට. ආකාරවතී සද්ධාව කියලා කියන්නේ යමක් තේරුම් අරගෙන මුලක් බැසගත්ත සද්ධාවට. ආකාරවතී සද්ධාව කියලා කියනවා. සමාජයේ බොහෝ දෙනෙකුට අමෝලිකා සද්ධාව තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි තිබෙනා වූ පැහැදීම, ලෙන්ගතුකම්, හිතවන්තකම්, මේකට කියනවා සද්ධාව. දැන් පින්වත්නි බලමු මේ සද්ධාව කොහොමද ඇති වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව, බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදීම ඇති වෙන්න නම් අපි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න නැතුව බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න නම් අපි බුදු ගුණ අඩුම තරමේ 9වත් දැනගෙන ඉන්න ඕනේ. මොනවාද මේ බුදු ගුණ 9 කියන්නේ? අරහං, සම්මා සම්බුද්ධ, විද්‍යාචරණ සම්පන්න, සුගත, ලෝකවිදු, අනුත්තර පුරුෂ ධම්ම සාරති, සත්තා දේව මනුස්සානා බුද්ධෝ භගවා. මෙන්න මේ කියන බුදු ගුණ ටිකවත් දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි අරහං කියන බුදු ගුණය ගත්තොත් අපි දන්නේ කොහොමද අරහං කියන බුදු ගුණේ තේරුම මොකද්ද? සුගත බුදු ගුණේ තේරුම මොකද්ද? සම්මා සම්බුද්ධ කියන බුදු ගුණේ තේරුම මොකද්ද? අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ කිව්වත් ඒවා තේරුම් දැන් නැත්නම් අපිට ශ්‍රද්ධාව හරියාකාරව පිළිහිටන්නේ නැති වෙන්න පුළුවන්. අරහං කියනකොට ගුණපද 4ක් තියෙනවා. අර කවියක් තියෙන ලේසිම කවියක් නේද? රහසත් පවුනකොට කෙලසර යනොත් දුරුකොට නිසි වූයෙන් පොදට අරහ යන නම කීති මොන්නේදුට. ඒකවත් අඩමුතරේ මතක තියෙන. එතන තියෙනවා අරහං කියන පදයට තේරුම් 3ක් දී. අපි අනාගතයේ කවදාද දවසක අරහම් බුදුගුණ භාවනාව කරමු. එතකොට ඒ අරහම් බුදුගුණ භාවනා ආකාර 33කින් වෙන් කරලා කියලා දෙන්න. එතකොට පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ අරහන් වන්නේ ඇයි? කොහොමද? රහසින්වත් පව් කරන්නේ නැහැ. රහසින්වත් පව් කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. රහසින්වත් පව් කරන්නේ නැහැ නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ රහසින්වත් පවක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ තුල රහසින් පව් සිද්ධ වෙන්න පුළුවන්. අන්‍යාගමික ශාස්ත්‍රූන් වහන්සේලා තුල රහසින් පව් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ලෝකෙට හොඳ මුරුණ පෙන්නගෙන ඇතුලෙන් කුණු වෙච්ච දේවල් කරන්න පුළුවන්. ඒකට ඒකට රහසින් පව් කරනවා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් සිතින්වත් පාපයක් කරන්නේ නැහැ. මොකද කෙලස් කියන දෙයක් බුදුරජාණන් වහන්සේගේ සිත තුළ නැහැ. ඒ නිසා රහසින්වත් පව් කරන්නේ නැහැ. ඊළඟට කියන සියලු කෙලසුන් කෙරෙන් දුරු වුණා. සියලු කෙලස් වාසනා සහිත සියලු කෙලස් දුරු වුණා. දැන් සාමාන්‍ය ශීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ද වාසනා සහිත කෙලස් අයින් වෙන්නේ නැහැ. දැන් අපි හොඳටම දන්නවා කවුද පිළින්දිවච්ච මහා රහතන් වහන්සේ එක දිගට අන්භාව 500ක් විතර රද කුලයක ඉපදෙලා. ඉතින් කතා කරන්නේ මිනිස්සුන්ට වසලය මෙහෙවර මේ වැඩේ කරපිය. එහෙම තමයි කතා කරන්නේ. මහා රහතන් වහන්සේනේ කෙලස් නැහැ. ඒ වාසනා කෙලස්. ඒතකොට වාසනා කෙලස් කියන්නේ තේරුම මොකද්ද? ආත්මෙන් ආත්මෙන් හුරු පුරුදු කරපු දේවල් ඊළඟ අන්භාවවල වලට එනවා. අපිට මතකයි අපේ යාළුවෙක් හිටියා. එයා කෑම කාලා විවේක පාඩුවේ ඉන්න වෙලාවට මොකද කරන්නේ? වමාරලා කනවා. අපිට සාමාන්‍යයෙන්
අනුමාන කරන්න පුළුවන් එයා කවුද කියලා. සාමාන්‍ය වමාරලා කන්නේ කවුද? හරක්. ඔය ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකටත් උනා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවනවා විකාලේ කාදනීයං වා භෝජනීයං වා කාදේයවා බුඤ්ජේවා පාචිත්‍යං. ඉර හැරුණාට පස්සේ දාන වළඳනම නම් පිටක් පාසා පචිතේවත් වෙනවයි කියලා තියෙනවා. පාචිත්තාපත්‍යක් වෙනවයි කියලා තියෙනවා. සාමණේර ස්වාමීන් වහන්සේ නමගෙන සීලේ ඉවරයි. ආය සිල් සමාදන් වෙන්න ඕනේ. ගිහි දස්සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම්, ගිහි අටසිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නම් සීලේ ඒ අංගේ කැඩෙනවා. විකාල භෝජනා කියන ශික්ෂාපදේ කැඩෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදේ පානවලා තියෙනවා. නමුත් එක සාමෙන් වහන්සේ නමක් ඉන්නවා. මේ සාමෙන් වහන්සේ මොකද කරන්නේ? පිණ්ඩපාත චාරිකාවේ ගිහිල්ලා දානේ වළඳනවා. දානේ වළඳලා විවේක පාඩුවේ හවස්සලා ඉන්නකම මොකද කරන්නේ? වමාරලා නැවත කාලා නැවත ගිලිනවා. ඉතින් මේක අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා ඕක කරන්න එපා, ඕක වැරදි දෙයක්, මෙහෙමයි කියලා විස්තර කරලා දුන්නා. විස්තර කරලා දුන්නට වැඩක් උනේ නෑ. මුන්වහන්සේගේ වාසනා කෙලෙසයක් මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට විතරක් ලිහිල් කිරීමක් කරා. මහණෙනි මේ භික්ෂුවට වැත්තේන්නේ නෑ. මොකද මේ භික්ෂුව ආත්මා 500ක් හරකෙක් වෙලා ඉපදලා තියෙනවා. ඒ හරක් පුරුද්ද තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට බලන්න මේ සංසාරේ මොනවාද වෙන්නේ? අන්නේවට කියනවා වාසනා සහිත කෙලෙස් කියලා. වාසනා සහිත කෙලෙස්. ඒතර වාසනා කියන එකේ තේරුම මෙතන අපි භාෂාවෙන් කියන ලක්ෂයක නෙවෙයි, වාසනාව නෙමෙයි. මේ මොකද්ද? ආත්මෙන් මාත් වෙන හුරු පුරුදු කරපු දේවල්. දැන් මේ බුද්ධ ශාසනයේ පළවෙනියා කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. ආත්මා 500ක් පැවිදි වෙලා ප්‍රඥා පාරමිතා පුරලා තියෙනවා. එක දිගට. එතකොට මේ බුද්ධ ශාසනයේ දෙවනියා මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. එක දිගට ආත්මා 500ක් පැවිදිලා ධ්‍යාන අභිඥා හුරු කරලා තියෙනවා. ඒ වගේ දැන් අර තවත් ස්වාමීන් වහන්සේලා එහෙම නෙන්නේ. එතකොට අන්‍යයගේ ආත්ම භාවයෙන් ආත්ම භාවයට එන දේවල් වලට කියනවා වාසනා සහිත කෙලෙස්. අපිටත් බලා ගන්න පුළුවන් අපේත් වාසනා කෙලෙස් තියෙනවාද? ඕන තරම් තියෙන්න පුළුවන්. කොහොමද? සංසාරේ අපි කරපු දේවල් නැවත නැවත කරන්න හිතෙනවා. දැන් මේ පින්වතුන් නිතරම බණ අහන්න හිතෙනවා නම් සංසාරේ පුරාට බණ අහලා පුරුදු වෙයි. සිල් රකින්න හිතෙනවා නම් සංසාරේ පුරාට සිල් රැකලා පුරුදු වෙයි. නිතරම බිම ඉන්න හිතෙන්නේ නැත්නම් ගස් උඩ නම් ඉන්න හිතෙන්නේ. එතකොට ගහක් උඩ හිටපු කෙනෙක් කියලා තමයි අපිට ගන්න තියෙන්නේ. ඒ වගේ අපේ මේ සංසාරේ පුරුදු කරන දේවල් ඉස්සරහා ආත්මාවලට යනවා. ඒකට කියනවා වාසනා සහිත කෙලෙස් කියලා. බුදුරජාණන් වහන්සේට වාසනා සහිත කෙලෙස් සම්පූර්ණයෙන්ම සෝවාන් සකදාගාමී අරහත් කියන මාර්ගත්‍රයට එනකොටම විනාශලා යනවා. එතකොට රහසෙන් පව කරන්නේ නැහැ. සියලු වාසනා සහිත කෙලෙස් සමග 1510ක් වෙච්ච කෙලෙස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒ වගේම සියලු ලෝකවාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වලට සුදුසු වන නිසා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ අරහන් නම් වෙනවයි කියලා කියනවා. එතකොට මේ එක ගුණයක තියෙන කොටස් ටික අපි ටික හරි දැනගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන දැනගත්තේ නැත්නම් අපිට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සල්ලා අපි බුදු ගුණ ඇඳින ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය පිළිබඳ අපිට කතා කරලා ඉවර කරන්න බෑ. නමුත් ඉතිවිසෝ ගාථාවේ තියෙන බුදු ගුණ 9 හරි අපි දැනන් ඉන්න ඕනේ. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක ඇති වෙන්න බුද්ධානුස්සති භාවනාව කරන්න ඕනේ. ධර්ම රත්නයේ කෙරෙහි පැහැදීම ඇති වෙන්න ධර්මය ඉගෙන ගන්න ඕනේ. ධර්මය ඉගෙන ගන්න ඕනේ. පිටක වශයෙන් 3ක් තියෙනවා. මොනවාද මේ පිටක වශයෙන් 3? සූත්‍ර පිටක, විනය පිටක, අභිධර්ම පිටක. අංග වශයෙන් නවාංග ශාස්ත්‍රු ශාසනය කියලා සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ඉතිඋත්ත වේදාල් ආදී වශයෙන් 9කට බෙදෙනවා. මේ විදිහට ධර්ම රත්නයේ ගුණ දැනගන්න ඕනේ. අඩුම තරමේ එච්චර දේවල් ටිකක් දන්නේ නැත්නම් ස්වාක්කාතයි මේ ධර්මය මනාකොට දේශනා කරන ලදී.
මේ ධර්මය. අතුරු සිදුරු නැහැ. කාලීන බණ නැහැ. මේ ධර්මයේ මොකද්ද? ධර්මයේ ගුණයම තියෙනවා සම්දිට්ඨිකෝ අකාලිකයි. එතකොට මේ කාලීන බණ නැහැ. මේක කවි බණ නැහැ. මේ ගාථා බණ එහෙම නෙමෙයි. බුදු බණ කියන එක අදත් එකයි හෙටත් එකයි. තව අවුරුදු 5000කින් එහාට කිව්වත් බුදු බණම තමයි. එතකොට කාලීන බණ කිව්වොත් එයා කාලීන බණ නෙවෙයි වෙනවා. ඒවා වෙන මොකක් හරි නිකන් එකක් වෙනවා විතරයි. බුදු බණ වෙන්නේ නැහැ. කවි බණ වගේ දේවල් කියන්න ගියොත් ගීතස්වරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ගීතස්වරයෙන් බණ කියන්න එපා කියලා. අද ඉතින් සමහර තැන්වල ඒවා තියෙනවා තමයි. එතකොට ඒවා ගැන අපිට කරන්න දෙයක් නැහැ. මේක අපිට තර්ක විතරක් කර අවබෝධ කරගන්න පුළුවන් එක නෙවෙයි. තම නැනපමණින් දැනගත යුතුයි. ඊළඟට සංඝ රත්නයේ ගුණ දැනගන්න ඕනි. සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥායපටිපන්නයි, සාමීචිපටිපන්නයි, ආහුණෙය්‍යයි, පාහුණෙය්‍යයි, දක්ඛිනෙය්‍යයි, අංජලිකරණෙය්‍යයි, අනුත්තර පුඤ්ඤ ශේත්‍රයයි. මේ විදිහට සංඝ රත්නයේ ගුණ දැනගන්න ඕනේ. ත්‍රිවිධ රත්නයේ ගුණ දැනගන්න නැතුව ත්‍රිවිධ රත්නය ගැන පහදින්න බෑ. එතකොට අපි ත්‍රිවිධ රත්නයේ ගුණ දන්නවා නම් අපිට තෙරුවන් කෙරේ පැහැදීමක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේක අපේ වෙනස් වෙන්න පුළුවන්. සමහරලාට අපිට මේ ආත්මාවේ හොඳටම ශ්‍රද්ධාව තියෙන්න පුළුවන්. නමුත් ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන සුළුයි. ලබන ආත්මෙ නැති වෙන්න පුළුවන්. එහෙනම් මේක මුලක් බස්ස ගන්න නම් මොකද කරන්න වෙන්නේ? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන විනාශ කළා දාලා සෝවාන් වෙන්න ඕන. එතනින් මෙහා කොච්චර ලොකු జగතෙක් වුණත් ආපස්සට ඇවිල්ලා අවිච්ච මහා නරක ආදියට යන්න අවස්ථාවක් තියෙනවා. අවිච්ච මහා නරක ආදියට යන්න අවස්ථාව හොඳටම තියෙනවා. මටත් තියෙනවා අවිච්චයට යන්න අවස්ථාව. ඔබටත් තියෙනවා අවිච්චයට යන්න අවස්ථාව. මගේ ඇතේ මව මැරෙන්න පුළුවන්, පියා මැරෙන්න පුළුවන්, සංඝ බේදේ වෙන්න පුළුවන්. අරහන්ත ඝාතනය වෙන්න පුළුවන්. මේ කාලේ බුදුරජාණන් වහන්සේ නැති නිසා ලෝහිතුප්පාද කියන මේ ආනන්තරීය කර්ම සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම මේ ආනන්තරීය පාප කර්ම පහ වගේම බලවත් දෙයක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. රතන සූත්‍රයේ දේශනා වෙනවා සයවැදෑරුම් මහා කුසල් කියලා. ඒකේ පහක් ආනන්තරීය පාප කර්ම, 6 වෙනි එක මිත්‍යා දෘෂ්ටිය. අද මිත්‍යා දෘෂ්ටිය බෞද්ධයන් කියලා නමට කොළ කෑල්ල ලියලා තියන අය ගාව වැඩි. නමට කොළ කෑල්ල ලියලා තියන අයගේ ඒ බෞද්ධ ගතිගුණේ නැහැ. මිත්‍යා දෘෂ්ටියකට වැටලා ඉන්නේ ඒ අය ගොඩ ගන්න ගොඩාක් අමාරුයි. ඉතින් සද්ධාව ඇති කරගත යුත්තේ ඔබේ හදවත තුල නම්, ඒක ඔබේ හදවත තුල නැත්තම් ඔබයි ඒක ඇති කරගත යුතු වෙන්නේ. කාටවත් අපිට බලෙන් සද්ධාව ඇති කරවන්න බෑ. සද්ධා වුන් විසින් ඇති කරගත යුතු දෙයක්. සංසාර පෙර පිනත් එක්ක තමන් මේ ආත්මභාවයේ ගුණ නුවණත් එක්ක ඇති වෙන දෙයක්. තමන්ට මේ බණපදයේ අහන වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන, ආත්මය ගැන, නිවන ගැන, දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, අපායවල් ගැන විශ්වාස නැත්තම් ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා. දැන් අපිට මතකයි අපි වැඩ වාසය කරන ගම්මානය තුල දහම් පාසලේ දරුවන්ට අපිම උගන්වුවත් සමහර ළමයි කියනවලු මට ආරංචි වුණා මේ අපායක් තියෙනවද? දිව්‍ය ලෝකයක් තියෙනවද? එහෙම දේවල් නැහැ කියලා. ඉතින් මම ලොකු විස්තරයක් ගන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් ඉතින් මොකද කරන්නේ? අපිට කරන්න පුළුවන්නේ ධර්ම දේශනාවක් කරන එක විතරයි. මහා සංඝරත්නය වශයෙන් අපිට කරන්න පුළුවන් මේ දේ කරන්න එපා පුතේ, මේ දේ කරන්න පුතේ කියන්න විතරයි. එතනින් එහාට විස්තරේ තමන් ගාව තියාගන්න වෙනවා. එතනින් එහාට කිරීම තමන් සතු දෙයක්. එතකොට මේ සද්ධාව මේ ආකාරයෙන් කෙටියෙන් විස්තර ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සද්ධාව ගැන විස්තර කරත් පැය දෙකමාරක් විස්තර ගන්න වෙනවා තේරෙන විදිහට. නමුත් කාල වේලාව එහෙම ලොකු වේලාවක් නැති නිසා අපි මේ ටික විස්තර කරලා දෙන්න හදන්නේ. ඒතකොට සද්ධාව කියන්නේ ප්‍රධාන වශයෙන් පුතේ තෙරුවන් කෙරේ ඇතිවන්නා වූ පැහැදීම. එතකොට පින්වත්නි දෙවෙනි කාරණාව වීරිය. වීරිය ගැන කතා කරද්දී පින්වත්නි
මොකක් කෙරෙහි වීරියද? අපි හැමෝටම වීරිය තියෙනවා. අපි හැමෝටම නොඑක ආකාර දේවල් වලට වීරිය තියෙනවා. ගෙවල් හදන්න වීරිය තියෙනවා, වැඩපළට යන්න වීරිය තියෙනවා, වැඩපළ කරන්න වීරිය තියෙනවා. ඒ හැම දෙයකටම වීරිය තියෙනවා. නමුත් ඒ වීරිය ගැන නෙමෙයි මෙතන සඳහන් වෙන්නේ. මොකක් ගැන සඳහන් වෙන්නේ? උපන් කුසලය වැඩි දියුණු කරගන්න වීරිය කරන්න ඕනේ. ඊළඟට නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරන්න ඕනේ. ඊළඟට උපන් අකුසල් යටපත් කරන්න වීරිය කරන්න ඕනේ. වගේම තමයි නූපන් අකුසල් ඒ විදිහටම උපදින්න නැතුව තියන්න ඕනේ. ඔන්න ඒ කාරණා හතර ගැන තමයි වීරිය කියන කොටසේදී අපි කතා කරන්නේ. එතකොට අපි මේ කොටස් හතර හරියට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ සත්‍තිස් බෝධිපාශික විස්තරයේම තියෙනවා සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා. ඒ වීරියම තමයි මෙතෙන්දිත් මේ වීරිය කියලා සඳහන් වෙන්නේ. පින්වත්නි, එතකොට කල්පනා කරන්න, ඔබ කලින් ධර්මදේශනාවක් ඇහුවනම් එතකොට ඒ ධර්මදේශනාව කුසලිය ඔබට සිද්ධ වෙනවා. එතකොට කලින් සිද්ධ කරා වූ දෙයක්, එතන උපන්නා වූ කුසලයක්. උපන්නා වූ කුසලයට මොකද්ද කරගන්න කියන්නේ? උපන්නා වූ කුසලය වැඩි දියුණු කරගන්න කියලා. එතකොට එක බණ පදයක් ඇහුවනම් එයා එතනින් නවතින්න නැතුව දිගටම ධර්ම ශ්‍රවණය කිරීම කරන්න. එතකොට එයා උපන් කුසලයේ වැඩි දියුණු කරගත්තා කෙනෙක් වෙනවා. ඒ කෙරේ උත්සාහවන්ත වෙන්න ඕනේ, වීරයවන්ත වෙන්න ඕනේ. ඒ කෙරේ උත්සාහවන්තකම, වීරයවන්තකම තියෙන්න ඕනේ. ඒක තමයි මේ වීරිය ස්වභාවය. මේක හැමෝටම හැමදාම කරන්න බෑ. ඇයි? වීරිය අඩු වෙනවා. ශ්‍රද්ධාව අඩු වෙනවා. මේ එකක් නෙමෙයි, ඔක්කොම අඩු වෙනකොට ඔක්කොම ඉවරයි. වීරිය මෙතෙන්දි වැඩි කරගන්න ඕනේ. උපන් කුසලය වැඩි දියුණු කරගෙන යාම සඳහා වීරිය කරන්න ඕනේ. නැවත නැවත කරන්න ඕනේ. අපි අද හවස බුද්ධ වන්දනාවක් කරොත් ඒක හැමදාම හවසට කරන්න වීරිය තියෙනවා. නැත්නම් ඒක කරන්න බැරි වෙලා. හැබැයි කාලයක් යනකොට ඒක හිතට හදවතට පත්‍යයන් වෙනවා, පුරුද්දක් වශයෙන් කරන. එතෙන් දෙනකම් වීරිය වඩන්න ඕනේ. පුරුද්දක්. ඒක නොකර ඉන්න බැරි තත්ත්වයටපත් වෙන තරමට කරන්න ඕනේ. යමෙක් අද භාවනා කරන්න පටන් ගත්තා නම් ඒ භාවනාව දිගට කරගෙන යන්න ඕනේ. ඒක තමයි වීරිය. උපන්නා වූ කුසලයේ වැඩි දියුණු කර ගැනීම පිණිස කරන්නා වූ කුසලය. ඊට පස්සේ දැන් අපි හිතමු මෙහෙම දෙයක්. අපි කවදාවත් සාංගික දානයක් දීලා නැහැ. එහෙනම් අපි කවදාවත් අටපිරිකරක් පූජා කරලා නැහැ. එහෙනම් අපි කවදාවත් වැසිකිළියක් හදලා මහා සංඝරත්නය උදෙසා පූජා කරලා නැහැ. අපි කවදාවත් සිවුරක් අරගෙන ඒ සිවුරට පඳු පොවලා පූජා කරලා නැහැ. අන්න ඒ වගේ කලින් නොකරපු කුසල මොකද්ද? පොදවා ගන්න ඕනේ. අපි භාවනා කරලා නැත්තම් භාවනා කිරීමේ කුසලයේ අපි උපදවා ගන්න ඕනේ. ඒකට කියන නූපන් කුසල් උපදවා ගැනීමට ඇති වීරිය. නූපන් කුසල් උපදවා ගැනීම සඳහා තිබෙනා වූ වීරිය. එතකොට යමෙක් යම් දවසක නූපන්නා වූ කුසලයක් උපදවා ගත්තා නම් එතනින් ඒ වීරිය අවසන් වෙනවා. එතනින් එහාට ඒ කුසලයට කියනවා උපන්නා වූ කුසල් කියලා. ඉපදුන් නැති කුසලයක් උපදවා ගත්තාට පස්සේ ඒ කුසලය ඉපදුනා වූ කුසලයක්. ඒතකොට ඒක වැඩි දියුණු කරගෙන යන්න තමයි තියෙන්නේ. දැන් සමහර නිවෙස්වල සමහර තැන්වල කවුරු හරි මැරෙන්න ඕනි දානයක් දෙන්න. කවුරු හරි මැරුන් නැත්තම් දානයක් දෙන්නේ නැහැ. කවුරු හරි මැරුන් නැත්තම් බණක් කියන අද මේ සමාජය හුරු වෙලා තියෙන හැටි. මැරුණොත් අනිවාර්යෙන් 7 දවසෙන් දාන දෙන්න ඕනේ. 6 වෙනි දවසේ බණක් කියලා 7 වෙනි දවසේ දාන දෙන්න ඕනේ. 6 වෙනි දවසේ මොකක් හරි හේතුවකින් ස්වාමීන් වහන්සේට වඩින්න ඕනේ නැත්තම් එන්න ඕන ස්වාමීන් වහන්සේලාත් එක්ක තරහ වෙනවා. ඒක අර නිකන් පුස්සඩක්. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. මැරුණට පස්සේ දවස් 7න් මේ ධර්ම දේශනා කරන්න ඕනේ කියලා එකක් තියෙනවා. මාස 3න් බණක් දෙන්න ඕනේ, දානයක් දෙන්න ඕනේ, අවුරුද්දෙන් දාන එහෙම එකක් නැහැ. Tamanට පුළුවන් කොයි වෙලාවේද
ඒ වෙලාවේ Taman ධර්ම දේශනාවක් කරවන්න ඕනි. ඒ වෙලාවේ දානයක් දෙන්න ඕනි. ඒ වෙලාවට පිනක් දහමක් කරන්න ඕනි. ඒවට දින නියම කරගන්න. ඒතකොට සමහර ගෙදරක මිනිස්සෙක් මැරුණ නැත්තම් මැරෙන්නේ නැති තාක්කල් පන්සලක් පැත්ත පළාතක, ආරණ්‍යයක් පළාතක, සෙනසුනක් පළාතක යන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඔබ ඔබේ මනුස්ස ජීවිතයට කරන සාධාරණයක් නෙවෙයි ඒක. ඔබ ඔබේ මනුස්ස ජීවිතයට මහා අසාධාරණයක් කරගන්න. ඔබ බලන්න ඔබ ඔය ඉන්න වටපිටාවේ පරිසරයේ කොයිතරම් තිරිසන් සතුන් ප්‍රමාණයක් ඉන්නවද? දහස් ගාණක් ඉන්නවා. ලස්ස ගාණක්, කෝටි ගාණක් ඉන්නවා. ඒ පිරිස අතර ඔබ මිනිස්සෙක් කියලා මේ බණපදේ අහන්න තරම් වාසනාවක් තිබුණා නම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ දේවල්, මේ කියන කරන දේවල් අපි අපේ හිත තුළම හදා ගන්න ඕන දේවල් නේද? එහෙමනම් අපි මේ දේවල් අනිවාර්යයෙන්ම කළ යුතුයි නේද කියලා දැන් මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ උපන්නා වූ අකුසල් යටපත් කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි හිතමු මෙන්න මෙහෙම දෙයක් ඉපදිලා තියෙන අකුසලයක්. මොකද්ද? යම් කෙනෙක් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්න. යම් කෙනෙක් මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙලා ඉන්න. ඒතකොට මත්ද්‍රව්‍ය භාවිතා කරාද සිල්පදයක් කැඩෙනවා. සමාදාන සීලයෙන් එකක් කැඩෙනවා. විරුද්ධ සීලයෙන් එහෙම කැඩෙනවනේ. එතකොට මෙන්න මේක නවත්තන. එතකොට උපන්න ඌ අකුසලයක් යටපත් කරා. තමන් බොරු ගොඩක් කියනවා. කේලම් ගොඩක් කියනවා. සරව පරුෂ වචන ගොඩක් කියනවා. හිතමනාපකම් වෙන වචන ගොඩක් කියනවා. සම්පප්පලාපා, පිසුනා වාචා, පරුසා වාචා, මුසාවාදා කෙරෙනවා. මේ කරන එක එක නවත්තන. අන්න ඉපදුනා වූ අකුසල් යටපත් කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. තමන් සොරකම් කරනවා. ඒ සොරකම් කිරීම යටපත් කරන්න උත්සාහවන්ත වෙන්න ඕන. තමන් කාමයේ වර්ධවා හැසිරෙනවා. ඒකෙන් නැති වෙන්න ඕනේ. අයින් වෙන්න ඕන. තමන් ප්‍රාණඝාත ආදී අකුසලයක් කරනවා. ඒකෙන් අයින් වෙන්න ඕන. සිතෙන් සිද්ධ වෙන අකුසල් 3යි, වචනෙන් සිද්ධ වෙන අකුසල් 4යි, කායෙන් සිද්ධ වෙන අකුසල් 3යි. මේ ටික විතරයි අපේ සිතෙන්, කායෙන්, වචනෙන් සිද්ධ වෙන්නේ. ඔය ටික නැති කරන්න උත්සාහ කරන්න ඕන. උපන්නා වූ නූපන්නා වූ අකුසල් නූපදීමටත්, උපන්නා වූ කුසල් යටපත් කිරීමටත් බලන්න ඕන. ඒ කෙරෙහි වීර්ය කරන්න ඕන. ඊළඟට සතිය, සිහිය යනවා කියලා සිහියෙන් යන්න ඕනි. ඉන්නවා කියලා සිහියෙන් ඉන්න ඕනි. ඇවිදිනකොට ඇවිදිනවා කියලා සිහියෙන් ඇවිදින්න ඕනි. තමන් යමක් කරනකොට ඒ කරන වැඩේ කෙරෙහි සිත පිහිටුවා ගන්න ඕනි. සිහිය ඇති වෙන හොඳම ක්‍රමේ තමයි භාවනාව. සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාවක් කරන්න ඕන. මොනවා හරි භාවනාවක් කරනවා නම්, සමත භාවනාවක් කරනවා නම් සිහිය හොඳට වැඩෙනවා. සතිය හොඳට වැඩෙනවා. සිත එක අරමුණක තියාගන්න අපිට හරි අමාරුයි. සිත එක අරමුණකට ගන්නවා කියන්නේ සිහිය පිහිටනවා කියන. ඒ කෙරේ සිහිය පිහිටනවා කියන. දැන් භාවනා කරන්න පටන් ගන්න පළවෙනි කෙනෙකුට පළවෙනි දවස් දෙක තුන හොඳට භාවනාව වැඩෙන්න පුළුවන්. ඊට පස්සේ භාවනාව වැඩෙන්නේ අර පෙර කරපු අකුසල් ආදිය මතක් වෙනවා. ඒ වෙන්නේ අන්න එතකොට තමයි ආයාගේ හිත දකින්නේ. ඒ ටික කාලයක් උත්සාහයෙන් උනන්දුවෙන් මේ දේවල් කරනකොට අර කියපු කෙලෙස් යටපත් වෙලා හිත හොඳට පේන්න ගන්න. හිත එක තැනකට තැම්පත් වෙනවා. ඒ විදිහට තමයි සතිය උපදවා ගන්න තියෙන්නේ. සිහිය උපදවා ගන්න තියෙන්නේ. නැවත නැවත හිත පිහිටුවා ගන්න තියෙන්නේ. හිත පිට යනවා ආයෙත් එතනට ගන්න. ආයෙත් පිට යනවා ආයෙත් එතනට ගන්න. දැන් මේ බණ පදයක් අහනකොට නම් හිත කොහෙට හරි යන්න පුළුවන්. ආයෙ ගන්නවා ධර්ම දේශනාව තුරට. ආයෙ හිත කොහේ හරි යනවා ආයෙ ගන්නවා. අන්න එහෙ විදිහට හුරු කරලා සිහිය පිහිටවන්න ඕනේ. ඒක තමයි කරන්න තියෙන්නේ. සද්ධා, වීරිය, සතිය, සමාධිය. සමාධිය කියලා මෙතන කියන්නේම පින්වත්නි, ඒ සිත හරියට පිහිටුවා ගත්තා වූ දේ තුලින්, භාවනාව තුලින් ධ්‍යාන පදවා ගැනීම තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය පින්වත්නි ප්‍රඥාව තුළට එක්කව කරගන්න පුළුවන්. මේ ප්‍රඥාව කොටස් තුනකින් විස්තර කරන්න පුළුවන්. චින්තාමේ ඥානය, සුතමේ ඥානය, භාවනාමේ ඥානය කියලා.
යමක් හිතලා මතලා කරනවා චින්තාමේ ඥානය. ධර්මදේශනාදී අහලා එකතු කරගන්නා වූ දැනුම, පොත්පත් බලලා එකතු කරගන්නා වූ දැනුම සුතමේ ඥානේ. භාවනාමේ ඥානෙට නම් භාවනා තුලින් ලබා ගන්නා වූ ධ්‍යාන අභිඥා මාර්ගඵල ගැනම තමයි කියන්නේ. ඉතින් පින්වත්නි අති දීර්ඝ දේශනාවක් මේ කෙටියෙන්ම තමයි මේ පින්වත් පිළිසර මතක් කරේ. බණ පදයක් අහනකොට කාල වේලා ඉක්මවා යනවා තේරෙන්නේ නැහැ. එහෙම ඔබට දැනුණා නම් බොහොම සන්තෝෂයි. ඒකට හේතුව තමයි ඔබේ හිත තුළ දැනට අවශ්‍ය වෙන ප්‍රමාණයට සද්ධාව වැඩිලා. දැනට අවශ්‍ය වෙන ප්‍රමාණයට සද්ධාව වැඩිලා. දැන් ඔබට අවශ්‍ය වෙන්නේ මෙතනින් ඉස්සරහට අර කියපු දේවල් ටික කරගෙන යන්න. මේ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මයේ තුල තොටුපොළවල් සෑහෙන්න තියෙනවා. මේ එක තොටුපොළකින් හරි ගඟට බැහැලා ගඟෙන් එතර වෙන්න තමයි ඕනේ. මේ කියන එක කාරණාවක් හරි ඔබ ඔබේ ජීවිතේ එකතු පහදු කරගන්නවා නම් ඔබ හරියට ඉදි කට්ටකෝයි නූලකුයි අතේ තියෙන කෙනෙක් වගේ. ඉදි කට්ටේ යම් තැනකින් විද්දලා එළියට ගන්නකොට ඉදි කට්ටේ මුල් තුඩ ඇනෙන තැනින් කොයි වෙලාවක හරි ඉදි කට්ටේ අමුරලා තිබ්බ නූලේ ගැටෙත් එතනට එනවා. ඒ වගේ අපි යම් වීරයක් වඩනවා නම් සතියක් වඩනවා නම් සමාධියක් වඩනවා නම් ප්‍රඥාවක් වඩනවා නම් අවසානයේම නිවන කරා යමු දෙයක්. බුදුරජාණන් වහන්සේ දාරුක්කන්දෝම සූත්‍රයේ දේශනා කරන මහණෙනි ගඟේ වැටුණා වූ මේ දර කඩ විනාශ වුණේ නැත්තම් දියේ ගිලුන් නැත්තම් ගඟේ දෙගොරට ගහගෙන ගියේ නැත්තම් පොළොව යට ඇනෙලා නැවතුනේ නැත්තම් මේ දර කඩ මුහුදට බර වෙලයි තියෙන්නේ. ඒ වගේ පින්වත්නි යමෙක් දන් දෙනවද සිල් ලකිනවද භාවනා කරනවද ගුණධම් පූර්ණේ කරනවද සීලයන් වඩනවද සමාධියන් වඩනවද ප්‍රඥාවන් වඩනවද මේ මාර්ගයේ තුල ගමන් කරනවද මේ මාර්ගයේ තුල ගමන් කරන ඔහු නිවනට බර වූ පුද්ගලයෙක් කියලා කියනවා. ඉතින් එහෙමනම් කල්පනා කරගන්න මේ පින්වතුන් නිවනට බර වූ පුද්ගලයන් වශයෙන් මේ කරගත්තා වනන්ත අපමාන කුසල සම්භාර ධර්මේනොත් එකසේම උතුම් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු